දුවේ පුතේ අපි අද අපේ විද්‍යා පාඩමෙන් ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණියට අදාළ ආහාර පරිරක්ෂණය පාඩම. ඊට කලින් මම ඕගොල්ලන්ට බලන්න දේවල් ටිකක් ගෙනාවා. බලමු ඕගොල්ලෝ මේවා අඳුරගන්නේද කියලා. මේ මොනවද? ඔබට හිතන්න පුළුවන්ද? මේ තියෙන්නේ වේලපු කරවිල. වේලපු කරවිල. ආහාර පරිරක්ෂණ ක්‍රමයක්. ඊළඟට මම ඔයගොල්ලන්ට බලන්න අරගෙන ආවා. අඳුරනවද බලන්නකො හොයාගන්න පුළුවන්. තක්කාලි සෝස්. පහුගිය දවස්වල තක්කාලි දාපු වුණ නිසා මම තක්කාලි ටිකක් පරිරක්ෂණය කරා. ඊළඟට මේකේ තියෙනවා ලුණු දෙහි. පහුගිය දවස්වල දෙහිත් බොහොම ලාභයට තිබුණා. ඉතින් මම ලුණු දෙහි හැදුවා. මේ ඔක්කොම මම නිවසේදී පරිරක්ෂණය කරගත්තු එහෙම නැත්නම් නිවසේදී කල්තබා ගැනීමට හදාගත්තු ආහාර. එතකොට අපි මීට කලින් 10 පන්තියේදී ඉගෙන ගත්ත ආහාර පරිරක්ෂණය කරන්න නම් ආහාර නරක වෙන එක වළක්වා ගන්න නම් ඒ නරක වීමට බලපාන හේතු සාධක පාලනය කරගන්න ඕනේ කියලා. ඒ පාලනය කිරීමෙන් හදපු ආහාර ටිකක් තමයි මම ඕගොල්ලන්ට මේ ගෙනත් දෙන්නේ. එතකොට මම කිව්වා මම මේවා නිවසේදී හදාගත්ත දේවල් කියලා. එහෙනම් දරුවනේ ආහාර පරිරක්ෂණය කිරීමේදී අපිට ක්‍රම කීපයක් පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට මම කිව්වා මේවා මම ගෙදර හදාගත්තා කියලා. ඊළඟට තව විශාල කර්මාන්ත ශාලා ආදීදී ආහාර පරිරක්ෂණය කරනවා. එතකොට මේ ආහාර පරිරක්ෂණය කිරීමේ ක්‍රම අපට ප්‍රධාන කොටස් දෙකක් යටතේ ඉගෙන ගන්න පුළුවන්. ආහාර පරිරක්ෂණ ක්‍රම සරල පරිරක්ෂණ ක්‍රම අනිත් එක තමයි නවීන තාක්ෂණික ක්‍රම. එතකොට සරල පරිරක්ෂණ ක්‍රම හා නවීන තාක්ෂණික ක්‍රම. මේ සරල පරිරක්ෂණ ක්‍රම යටතේ තමයි මං ගෙනාපු ආහාර ටික ඔක්කොම පරිහරණය කරලා තියෙන්නේ පරිරක්ෂණය කරලා තියෙන්නේ. නවීන තාක්ෂණික ක්‍රම කිව්වාම ශීතනය, අධිශීතනය, ප්‍රස්තරීකරණය, ප්‍රවිකිරණය අපි ඉගෙන ගත්තා. මෙන්න මේවා නවීන තාක්ෂණික ක්‍රම. එතකොට මම ගෙනාපු කරවිල පෙති ටික මේ වියලීම කියන එකෙන් මම කල් තියාගත්තු එක. ඊළඟට ලුණු දැමීම කියන එක. ඊළඟට තක්කාලි සෝස් කියන ක්‍රමය. මේවා සරල ක්‍රම. එහෙනම් අපිට නිවසේදී අත්හදා බලන්න පුළුවන්, නිවසේදී ආහාර පරිරක්ෂණය කරගන්න පුළුවන්, භාවිතා කරන්න පුළුවන් ක්‍රමවලට අපි කියනවා සරල පරිරක්ෂණ ක්‍රම කියලා. ඒ යටතේ අපිට වේලීම, ලුණු දැමීම, සෝස්, චට්නි, ජෑම් සෑදීම මේ වගේ දේවල් අපිට ගන්න පුළුවන්. එතකොට අපි කිව්වා ආහාර පරිරක්ෂණය කිරීමේදී අපි කරන්නේ ආහාර නරක වීමට බලපාන හේතු පාලනය කිරීම කියලා. මෙන්න මේ හේතු පාලනය කිරීම සඳහා අපි විවිධ ශිල්පීය ක්‍රම භාවිතා කරනවා. ආහාර නරක වීමට බලපාන හේතු අවම කිරීමට එහෙම නැත්නම් පාලනය කිරීමට එහෙම නැත්නම් නැති කිරීමට අපි විවිධ ශිල්පීය ක්‍රම භාවිතා කරනවා. අන්න ඒවට අපි කියනවා ආහාර නිරීක්ෂණ උපක්‍රම කියලා අපි හඳුන්වනවා. ආහාර නිරීක්ෂණ උපක්‍රම. ආහාර කල්තබා ගැනීමේදී ආහාර නරක වීමට බලපාන හේතු පාලනය කිරීම සඳහා භාවිතා කරන ශිල්පීය ක්‍රම. ඒ ශිල්පීය ක්‍රම යටතේ අපිට ගන්න පුළුවන් වේලීම. ඊළඟට තාපයට ලක් කිරීම. තාපයට ලක් කිරීම කිව්වහම ඉහළ තාපය, පහළ තාපය, නේද? ශීතනය, අධිශීතනය, පැස්ටරීකරණය මේ වගේ දේවල් ඔක්කොම අයිති වෙනවා. වේලීම, තාපයට ලක් කිරීම, පරිරක්ෂණ කාරක භාවිතා කිරීම. කාරක විදිහට කිව්වහම අපි නිවසේදී භාවිතා කරනවා ලුණු, විනාගිරි මේ වගේ දේවල් පාවිච්චි කරනවා. අතීතයේ පටන්ම අපි මේවා පාවිච්චි කරා. එතකොට මෙන්න මේ උපක්‍රම භාවිතා කිරීම නිසා සිදුවන දේවල්. දැන් අපි දන්නවා වේලුණා වේලීම කියන එකේදී ජලය ඉවත් වෙනවා. ජලය ඉවත් වුණාම සුග්‍රජීවීන්ට ජීවත් වෙන්න බැරි වෙන බව අපි දන්නවා. අපි 10 පන්තියේදී කතා කරා සුග්‍රජීවීන්ට අවශ්‍ය සාධක කියන එක යටතේ. එතකොට
උපක්‍රම භාවිතය නිසා සිද්ධ වන දේවල් වලට අපි කියනවා පරිරක්ෂණ මූල ධර්මය කියලා. මූල ධර්මය උපක්‍රම භාවිතයෙන් සිද්ධ වෙන දෙයට. උදාහරණයක් විදිහට සුග්‍රජීවීන් සේදීම කියන එක කරොත් සුග්‍රජීවීන් ඉවත් වෙනවා. වේලීම කියන එක කරොත් සුග්‍රජීවීන්ට ජීවත් වීමට අවශ්‍ය සාධක නැති වෙනවා. ජලය කියන සාධකය නැති වෙනවා. පරිරක්ෂණ කාරක භාවිතා කරපුවාම සමහර වෙලාවට සුග්‍රජීවීන්ට අවශ්‍ය ජලය නැති වෙනවා. ඊළඟට උපස්තරය ආම්ලික භාෂ්මිකතාවය වෙනස් වෙනවා. මෙන්න මේ වගේ දේවල් තමයි මූල ධර්මය කියලා කියන්නේ. අපි බලමු මම කියවනේ මේ කරවිල ටික මම වේලලා කල් තියාගත්තු දෙයක්. වේලලා කල් තියා ගැනීම සඳහා සකස් කරගත්තු දෙයක්. අපි බලමු මේක මම කොහොමද කරගත්තේ කියලා. මම සරලව ඕගොල්ලන්ට මේ පියවරෙන් පියවර ඉදිරිපත් කරන්නම්. මම ඉස්සෙල්ලාම කරේ කරවිල ටික තෝරාගත්තා. පැසුණු හොඳ කරවිල මට හම්බුණා. මම ඒ ආහාර තෝරාගත්තා. ඊට පස්සේ ඒවා හේදුවා. සේදීම කරා. ඊළඟට මම ඒක පොඩි පෙති වලට කැපුවා. කපලා බ්ලාන්ච් කිරීම කියන එක සිද්ධ කරා. බ්ලාන්ච් කිරීම කියලා කියන්නේ පුතේ ආහාර පරිරක්ෂණයේදී යොදා ගන්න පූර්ව කාර්යයක්. නැත්නම් පූර්ව කර්මයක්. මේකෙදි කරන්නේ ආහාරවල තියෙන එන්සයිම ක්‍රියාකාරීත්වය නවත්තන එක බ්ලාන්ච් කිරීම කියලා. අපි මේක වෙනම ඉගෙන ගමු බ්ලාන්ච් කිරීම කොහොමද කියලා. ප්‍රායෝගිකව අපි ආහාර පරිරක්ෂණ කිරීමේ පාඩමක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒකෙදි මම බ්ලාන්ච් කිරීම ඔයගලන්ට පෙන්නන්න. ඊට පස්සේ බ්ලාන්ච් කරගත්තට පස්සේ මම මේ ටික අවුවේ වේලුවා. වේලීම අවසානයේ ඇසිරීම. එතකොට මෙන්න මේ ටික තමයි මේ ක්‍රියාවලිය වියලීම කියන එක. ඕනෑම ආහාරයක් එහෙමයි. පොඩි ගත්තොත් හොඳ කොස් තෝරාගෙන ඒවා හොදලා කුඩා කැබලි වලට කපලා බ්ලාන්ච් කරලා වේලලා හුරන්න ඕනේ. අපි වෙන මොනවා හරි දෙයක් ගත්තොත් කොස් දෙල් ගත්තොත් දෙල් ගෙඩිය තෝරලා ඒවා පිරිසුදු කරලා සෝදලා කැබලි කරලා බ්ලාන්ච් කරලා වේලනවා. මේක තමයි වේලීමේ ක්‍රියාවලිය. එතකොට මේකෙදී මම භාවිතා කරේ සේදීම කියන උපක්‍රමය. ආහාර නිරීක්ෂණ උපක්‍රමය සේදීම. සේදීම මගින් සිද්ධ වෙන මූල ධර්මය තමයි බාහිරින් ගෑවිලා ඉන්න බාහිරින් ජීවත් වෙන සුග්‍රජීවීන් ඉවත් වීම කියන එක ගන්න පුළුවන්. ඊළඟට මේ බ්ලාන්ච් කිරීම කියන එකේදී සිද්ධ වෙන්නේ උපක්‍රමය බ්ලාන්ච් කිරීම. එතකොට සිද්ධ වෙන මූලධර්මයේ විදිහට මට ඔයාලට කියන්න පුළුවන් ආහාරයේ අඩංගු එන්සයිම ක්‍රියාකාරීත්වය නතර වීම. ඊළඟට වේලීම කියන උපක්‍රමය පාවිච්චි කරපුවාම සිද්ධ වෙන්නේ සුග්‍රජීවීන්ට ජීවත් වීමට අවශ්‍ය ජලය කියන සාධකය ඉවත් වීම නිසා සුග්‍රජීවීන් මරණයට එහෙම නැත්නම් විනාශ වීම ජීවත් වීමේ හැකියාව නොමැති වීම. එතකොට ඔන්න දැන් අපි ඉගෙන ගත්තා පරිරක්ෂණ උපක්‍රමය කියන්නේ මොකක්ද? මූලධර්මය කියලා කියන්නේ මොකක්ද? එතකොට ආහාර නරක් වීමට බලපාන සාධක පාලනය කිරීමට ඉවත් කිරීමට පාවිච්චි කරන ක්‍රම ශිල්පීය ක්‍රමයට අපි කියනවා නිරීක්ෂණ උපක්‍රමය කියලා. ඒ උපක්‍රමය මගින් සිද්ධ වෙන දෙයට අපි කියනවා මූල ධර්මය කියලා. ඔයගොල්ලන්ගේ 11 ශ්‍රේණිය පෙළ පොතේ තියෙනවා වගු ගත කරලා බලන්න පුළුවන් ඔයගොල්ලන්ට. අපි වේලීමටම යන්කො වියලීම. වියලීම කියන එකේ පරිරක්ෂණ ක්‍රමය වියලීම. ඊට පස්සේ උපක්‍රමය. ඔන්න දැන් මම කියපු ටිකම තියෙනවා. සේදීම, තාපයට භාජනය කිරීම, මේ කියන්නේ බ්ලාන්ච් කිරීම කියන එක, සූර්ය තාපය මගින් වියලීම. එතකොට සේදීම කියන එකේ මූලධර්මය තමයි සුග්‍රජීවීන් ඉවත් කිරීම. තාපයට භාජනය කිරීම එහෙම නැත්නම් බ්ලාන්ච් කිරීම කියන එකේ මූලධර්මය තමයි එන්සයිම අක්‍රීය වීම, සමහර සුග්‍රජීවීන් විනාශ වීම. සූර්ය තාපයෙන් වියලීම කියන එකේ මූලධර්මය සුග්‍රජීවීන් වැඩිම මර්ධනය වීම සහ එන්සයිම අක්‍රීය වීම. ඔන්න
එතකොට අපි දන්නවා එන්සයිම ක්‍රියාකාරීත්වයට ජලය ඕනේ. වියලීමෙන් ජලය ඉවත් වෙනවා. එතකොට එන්සයිම අක්‍රිය වෙනවා. එතකොට දැන් ඔබට පැහැදිලි ඇති පරිරක්ෂණ ක්‍රමය කියන්නේ මොකක්ද? උපක්‍රමය කියන්නේ මොකක්ද? මූලධර්මය කියන්නේ මොකක්ද කියලා. ඒ විදිහට ඊළඟට තියෙනවා මේ ලුණු දැමීම. පරිරක්ෂණ කාරක භාවිතය කියන එකේ උපක්‍රමය මූලධර්මය තියෙනවා. ඊළඟට ඔයගොල්ලන්ගේ පොතේ තව තියෙනවා දෝසි අල දෝසි ඒ වගේ දෝසි ටොෆි ඒවා හදනකොට උපක්‍රමයේ මූලධර්මයේ කියන එක මේ විදිහට විස්තර කරලා තිනවා වැඩිදුර එකෙන් ඔයගලන්ට විස්තර ලබා ගන්න පුළුවන්. එතකොට මේ විදිහට අපි ආහාර පරිරක්ෂණය කරාට දුවේ පුතේ මේ පරිරක්ෂණය කරන ආහාරවල කල් පැවැත්ම එහෙම නැත්නම් ඒ වගේ වටිනාකම එහෙමත් නැත්නම් ඒ වගේ මේ ගුණාත්මක බව රඳා පවතින්නේ ආහාර පරිරක්ෂණය කිරීමේදී අපි අනුගමනය කරන යහපත් පුරුදු එහෙම නැත්නම් ආහාර පරිරක්ෂණය කිරීමේදී අපි සිද්ධ කරන හොඳ ඒක මේ ඵලදායී ලෙස කරන්න ඕනේ. එහෙම කරොත් තමයි අපිට හොඳ නිමැවුමක් ලබා ගන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලෝ දැකලා ඇති සමහර වෙලාවට සමහර ආහාර වර්ග පරිරක්ෂණය කරන ක්‍රම පාවිච්චි කරලා පරිරක්ෂණය කරාට ටික දවසකින් සමහරට පුස් ඇවිල්ලා ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. එහෙම නොවෙන්න නම් දුවේ පුතේ පරිරක්ෂණය කිරීමේදී අපි අනුගමනය කරන්න ඕනේ ක්‍රියාපිළිවෙතක් තියෙනවා. පළවෙනි එක තමයි අපි තෝරා ගන්න ආහාර හොඳ වෙන්න ඕනේ. කියන්නේ නරක වීමට පටන් අරන් නැති ආහාර තමයි අපි පරිරක්ෂණය සඳහා යොදාගන්නේ. අඹ ගෙඩියක් ගත්තොත් ඒක නැවුම් එහෙම වෙන්න ඕනේ. නැත්තම් මොකද වෙන්නේ? ආහාර පරිරක්ෂණය කරාට නරක වෙන්න පටන් අරන් තිබුණොත් ඒක තවදුරටත් ඉක්මනින් නරක වෙනවා. එතකොට හොඳ ආහාර නැවුම් ආහාර තෝරගන්න ඕනේ. ඊළඟට පරිරක්ෂණය කිරීමේදී පාවිච්චි කරන උපකරණ පිහිය වෙන්න පුළුවන්. වාජන වෙන්න පුළුවන්. මේද ඒවා ඔක්කොම පිරිසිදුව තියෙන්න ඕනේ. ඊළඟට අදාළ වාජන තෝරා ගන්න ඕනේ. දැන් අපි දන්නවනේ මේ අච්චාරුවක් වගේ හදනවා නම් විනාකිරි පාවිච්චි කරනවා නම් පරිරක්ෂණ කාරක විදිහට අපිට ලෝහමය වාජන පාවිච්චි කරන්න බෑ. අන්න ඒ වගේ. ඊළඟට අපි පිරිසිදු වෙන්න ඕනේ. අපේ අතපය හොඳට පිරිසිදු කරගෙන අපි දන්නවනේ දැන් මුඛ ආවරණ පළඳින්න කියනවා මේ රෝග වලින් ආරක්ෂා වෙන්න. ඒ වගේ අපිට පුළුවන් නම් ආහාර පරිරක්ෂණය කිරීමේදී අපි පිරිසිදු වෙන්න ඕනේ. ඒකත් වැදගත් වෙනවා. ඊළඟට ආහාර මේ පරිරක්ෂණය කරාට ඒවා නිකම්ම මේ විදිහට දැන් මම මේ ඕගොල්ලන්ට පෙන්වන්න ගෙනාවා වගේ මෙහෙම නිකන් තියලා තිබුණොත් මේවා නරක වෙනවා. එතකොට මේවා ඇසුරුම් කරන්න ඕනේ. ගැළපෙන ඇසුරුම් භාවිතා කරන්න ඕනේ. ඒවා ජීවාණුහරණය කරලා සීල් කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් ඒවා කල් තියාගන්න බැරි වෙනවා. ඊළඟට નિયમિત ප්‍රමාණවල වලට දැන් පරිරක්ෂණ කාරක පාවිච්චි කරනවා නම් ඒවා નિયમિત ප්‍රමාණවලින් ග්‍රෑම් 100ක් දාන්න තියෙන එකට 150ක් එහෙම නැත්නම් 80ක් දැම්මට එහෙම බෑ. ඒ ප්‍රමාණය નિયમિત පරිරක්ෂණ කාරක වගේ දේවල් පාවිච්චි කරලා નિયમિત ප්‍රමාණවල වලට ඒවා අරගන්න ඕනේ. ඊළඟට සුදුසු උෂ්ණත්වය දැන් අපි කිව්වොත් සෙල්සියස් අංශක 100ට රත් කරන්න කියලා ඒ උෂ්ණත්වයට අපි ඒක රත් කරන්න ඕනේ. මෙන්න මේ වගේ ක්‍රම අනුගමනය කළොත් තමයි අපිට සාර්ථක පරිරක්ෂණයක් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මම දැන් අද පාඩමේදී ඕගොල්ලන්ට කරන්න බලාපොරොත්තු වුණේ සරල පරිරක්ෂණ ක්‍රම කියන්නේ මොනවද? ඊළඟට නවීන තාක්ෂණික ක්‍රම කියන්නේ මොනවද? ආහාර නිරීක්ෂණ උපක්‍රම කියන්නේ මොනවද? ආහාර පරිරක්ෂණයේදී උදා ගන්න මූලධර්ම මොනවද? එක් ආහාර වර්ග පරිරක්ෂණය කිරීමේදී අපි කරන උපක්‍රම සහ මූලධර්ම කීපයක් හඳුන්වා දීම තමයි මම බලාපොරොත්තු වුණේ. ඊළඟට මම බලාපොරොත්තු වුණා හොඳ අවසාන නිමැවුමක් ලබා ගැනීම සඳහා අපි අනුගමනය කරන්න ඕනේ දේවල් මොනවද කියන එක ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න. එතකොට ඕගොල්ලන්ගේ 11 ශ්‍රේණිය පෙළ පොතේ තියෙනවා ආහාර පරිරක්ෂණය කිරීමේ ක්‍රම කීපයකට අදාළ කරන ආකාරය. අඹ චට්නි සෑදීම, මාළු ඇඹුල් තියල් සෑදීම, ලුණු දෙහි මේ විදිහට ඔයගොල්ලන්ගේ 11 ශ්‍රේණිය පෙළ පොතේ තියෙනවා. ඔබ සියලු දෙනා ළඟම පෙළ පොත තියෙන නිසා මම හිතන්නේ පෙන්වීමට අවශ්‍ය වෙන එකකුත් නැහැ.
මේවා අපිට ප්‍රායෝගිකව ප්‍රායෝගික පාඩම් අපේ මේ ටික මම බලාපොරොත්තු වෙනවා ළඟදීම දවසක මේ දැන් මේ දවස්වල අඹ තියෙනවනේ හරියට අඹ චට්නි සෑදීම කියන එක ප්‍රායෝගික පාඩමක් විදිහට ඔබට ඉදිරිපත් කරන්න. ඉතින් මේ පොතේ තියෙනවා අවශ්‍ය දේවල් ටික එහෙම තියෙනවා. ඒවා ටිකක් සූදානම් කරගෙන ඉන්න මම ලබන සතියේදී අඹ චට්නි සෑදීම කියන පාඩම ප්‍රායෝගිකව පොත ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට මේ පාඩම නැවත හොඳින් කියවන්න දුවේ පුතේ. මොකද අපිට තියෙන පහසුකම් අනුව බොහොම කෙටි කාලයකින් තමයි මේ විෂය කරුණු ටික දෙන්න උත්සාහ කරන්නේ. පෙළ පොත නැවත හොඳින් කියවන්න. මම ඊළඟට නිබන්ධනයක් ප්‍රශ්න අඩංගු WhatsApp හරහා ඔයගොල්ලන්ට එවන්න බලාපොරොත්තු වෙනවා. ඒකට උත්තර ලියන්න. මේ පාඩම ඔබට අවබෝධ වෙන්න ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේකේ බාහිර ආශෘතිය සහ විසරණය කියන එක ඔයගොල්ලන්ට පැහැදිලි කරගන්න තියෙනවා. අපි විද්‍යා ටීචර්ත් එක්ක එකතු වෙලා ඉස්කෝලේ පටන් ගත්තාම ඒකත් ප්‍රායෝගික විදිහට අත්දැක බලන්න උත්සාහ කරමු. ඉතින් එහෙනම් ඔබ සැමට ආයුබෝවන්.